$12.45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනුෂා වීබෙද්ද. වරාය නගර පනත් කෙටුම්පතේ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු විවාදය. හිමිකරුවෙකු හඳුනාගත නොහැකි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර. තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් පිළියන්දරින් සහ කැස්බෑවෙන්. කොවිඩ් පැවතියත් සියලු බැංකු කටයුතු සාමාන්‍ය පරිදි. සිනෝෆාම් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට සාකච්ඡා. ගම සමග පිළිසදර මගින් දැරණියගලට පුළුල් සංවර්ධනයක්. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා චීන ව්‍යාපාරිකයන් දිරිගැන්වෙයි. පොලිස් විශේෂකාර්ය බලකායට තවත් විශේෂ ඒකකයක්. ඉන්දියාව කොවිඩ් එන්නත ලබා දී ඇත්තේ ජනගහනයෙන් 2% පමණක් බව හෙළිවෙයි. ඉන්දිය ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්. වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙවන විට කතානායකවරයාට ලැබී තිබේ. ලබන 18 වෙනිදා එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ඉන්පසු ඒ ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකිය. ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ කමිටුව රැස් වෙයි. එහිදී අදාළ විවාදය පිළිබඳව තීරණය ගත හැකි බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකතුමාට ලැබිලා තිබෙනවා. දැන් දවස් 4කට විතර පෙර. ඒතකොට පාර්ලිමේන්තුව ඊට පස්සේ රැස් වෙන ප්‍රථම දිනය තමයි අඟහරුවාදා මැයි 18. ඒතකොට එදා ගරු මහින්ද අබේවර්ධන කතානායකතුමා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා. ඊට පස්සේ ඕනෑම වෙලාවක ඒක විවාදයට භාජනය කරන්නට පුළුවන්. කවදාද මේ විවාදයේ තියන්නේ කියන එක තීරණය කරනවා පාර්ලිමේන්තු වැඩ කටයුතු පිළිබඳ කමිටුව රැස් වෙනවා බ්‍රහස්පතින්දා. ඒතර බ්‍රහස්පතින්දා රැස් වෙන එම කමිටුව තීරණය කරනවා අඟහරුවාදා ඊළඟ අඟහරුවාදා ඒ කියන්නේ මැයි 18 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු ඒක විවාදයට ගන්නේ කවදාද? ඒක දින එකක්ද දෙකක්ද? ඒ ඔක්කොම තීරණය කරන්නේ බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුව සාමූහිකව ගන්න තීරණයක් තමයි ඒක. දැන් මේ සංශෝධනයට දැන් පක්ෂයක් හැටියට ඔබතුමාලා ගෙන ආපු යෝජනා මොනවද? පක්ෂයක් හැටියට නෙමෙයි රජයක් හැටියට යම් යම් සංශෝධන අපේ නීතිඥයන් හා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා යම් යම් සංශෝධන. ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන සියලුම සංශෝධන කමිටු අධිරයේදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීමට රජය එකඟ වෙලා තිබෙනවා. ඊට අමතරව අපිම ඉදිරිපත් කළ යම් යම් සංශෝධන. ඒ සියල්ලක්ම අපි මේ පනතට ඇතුළත් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කරපු සංශෝධනත් ඇතුළත් කළා තමයි අවසාන වශයෙන් මේ පනත සම්මත කිරීමට අපි බලාපොරොත්තු. හිමිකරුවෙකු හඳුනාගත නොහැකි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සමාජ මාධ්‍ය මගින් සිදු කරන විවේචන පිළිබඳව රජයට කිසිදු ගැටලුවක් නොමැති නමුත් හිමිකරුවෙකු නොමැති ගිණුම් මගින් සිදු කරන විවේචන සම්බන්ධ වගකීම් දරන්නේ කවුරුන්දැයි ඇමතිවරයා ප්‍රශ්න කරයි. මෙරට සමාජ මාධ්‍යවලින් 17% පමණ හිමිකාරිත්වයක් නොමැති බව හඳුනාගෙන තිබේ. ඔස්ට්‍රේලියාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා හිමිකරුවන් නොමැති මෙවැනි සමාජ මාධ්‍ය නියාමනය කර ඇත. එමෙන්ම ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැයි කියන රටවල් සමාජ මාධ්‍ය පාලනයට නීති හඳුන්වා දී තිබේ. යම් පුද්ගලයෙකුට චෝදනා කරන විට ඊට පිළිතුරු දීමේ අයිතිය මෙවැනි මාධ්‍ය තුලින් හිමි නොවේ. එය පාර්ශව ගණනාවකට අසාධාරණයකි. මෙවැනි මාධ්‍ය හේතුවෙන් නීත්‍යානුකූල ගිණුම් පවත්වාගෙන යන හිමිකරුවන්ද අසිරුතාවට පත්වන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව ගම්පහ, කළුතර, අම්පාර, මොන්රාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා වසම් 16ක් හුදකලා කර තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල බටහිර 290A කටාන කේසේ සිල්වා ග්‍රාම සේවා වසම 70B කදිරාන උතුර ග්‍රාම සේවා වසමේ ඇනබගහවත්ත ගම්මානය කදිරාන දකුණ ග්‍රාම සේවා වසම පේශකර්ම ගම්මානය වත්තල ග්‍රාම නිලධාරී වසම සහ මහපමුණු ගම කොටස කුංජගහවත්ත ග්‍රාම සේවා වසමේ 44 වන පටුමග නිල්සිරිකම ග්‍රාම සේවා වසමේ 3 සහ 7 වන පටුමග හුදකලා කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ දේහත්ත කණ්ඩිය නවමෙතිගම ග්‍රාම සේවා වසමේ නවමෙතිගම කොටසත් බක්මී දෙනිය ග්‍රාම සේවා වසමේ රන්හිලගම කොටසත් සේරුපිටිය උප කොටසත් අද අලුයම සිට හුදකලා කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අංගම්මන 182 ග්‍රාම සේවා වසම සහ කළුතර දිස්ත්‍රික්කයේ මොරගහේන පලන්නොරුව 604 ග්‍රාම සේවා වසම කෝරළ ඉම 604A ග්‍රාම සේවා වසම කුඹුක බටහිර 607A ග්‍රාම සේවා වසම හොරණ නර්තනගල 616C ග්‍රාම සේවා වසම හුදකලා කර ඇත. එමෙන්ම මොන්රාගල බෝහිටිය ග්‍රාම සේවා වසමද හුදකලා කර තිබේ. අලුත් අවුරුදු සමයෙන් පසු මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 29230ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද පෙරවරුව වන විට මෙරටින් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,26,000කට ආසන්න විය. ඉන් 1,04,000කට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 20,600කට වැඩි පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබති. ඊයේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 755කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 323 දෙනෙකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 234 දෙනෙකුද වාර්තා වේ. ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. පිළියන්දලින් 180 දෙනෙක්ද, කැස්බෑවෙන් 180 දෙනෙක්ද හඳුනාගෙන ඇත. මේ අතර ශ්‍රී ලංකාව චීනයෙන් ඔක්සිජන් ඇතුළු ශ්වසන උපකරණ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ක්‍රියා කර තිබේ. ඒ සම්බන්ධයෙන් රජය චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ. චීනයේ සිනෝෆාම් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා අදාළ චීන සමාගම ශ්‍රී ලංකා නියෝජිතයන් සමග දැන් සාකච්ඡා ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව චීනයේ යහපත් ප්‍රතිචාර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. එබැවින් මෙම සාකච්ඡා ඉතා සතුටුදායක මට්ටමින් අවසන් වනු ඇතැයි විශ්වාස කෙරේ. නිරෝධායන නීති උල්ලංඝනය කළ 351 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන තිබේ. ගම්පහ, කළුතර සහ කොළඹ අද මේ වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලු ප්‍රදේශවල බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සියලු ශාඛා විවෘත බව එහි සභාපති කේශලා ජයවර්ධන මහත්මිය පැවසුවාය. පවතින තත්ත්වයේ හමුවේ රජයේ සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ නම් ඒ සඳහාද බැංකුව සහයෝගය ලබා දෙන බව ඇය කියයි. ලංකා බැංකුවද සීලු පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් කැපව සිටින බව එහි මහා කළමනාකාර සුදත් ගුණසේකර මහතා පැවසීය. හුදකලා ප්‍රදේශවලද ලංකා බැංකු ශාඛා විවෘතයි. එහිදී සීමා සහිත සේවාවක් සැපේ. හුදකලා ප්‍රදේශවලද මහජන බැංකු ශාඛා විවෘත බව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා සඳහන් කළේය. ශාඛා 30කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් తాවකාලිකව වසා දමා ඇත. හුදකලා ප්‍රදේශවල ශාඛාවල දෛනික කටයුතු පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශවල සහයෝගය ලබා ගන්නා බවද ඔහු පැවසීය. ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහනින් තවත් ගම්මාන රැසකට ප්‍රතිලාභ ලැබේ. ඒ අනුව දැරණියගල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග 28ක් ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රියා කෙරේ. දැරණියගල මාලිබොඩ මෙරට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයකි. මේ හේතුවෙන් මාර්ග පද්ධතිය නිරන්තරයෙන් අබලන් වේ. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ නවවැන්න දැරණියගල දික්කැල්ල කන්ද ග්‍රාමයේ පැවැත්වින. එහිදී ප්‍රදේශයේ මාර්ග සම්බන්ධයෙන් ගැමි ජනතාව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළහ.
එසැනින් එතුමා මෙම මාර්ග පද්ධතිය සංවර්ධනය කරන්නයි මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළේය. මේ වන විට මාර්ග 25ක ඇස්තමේන්තු සකස් කර තිබේ. ඉන් 7ක වැඩ ඉදිරි සතියේදී ආරම්භේ. නව ජල ව්‍යාපෘති 52ක් දැරඹේ. එමෙන්ම එම ප්‍රදේශයේ පාසල් සහ විහාරස්ථාන 15ක් සංවර්ධනය කෙරේ. ඉඩම් ඔප්පු හෝ බලපත් නොමැති අයට ඉදිරි සති දෙක තුළ නව ඔප්පු ලබා දීමට නියමිතයි. පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ තවත් විශේෂ ඒකකයක් හඳුන්වා දෙයි. එය දියමත විශේෂ මෙහෙයුම් ඒකකය ලෙස නම් කර ඇත. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 16 දෙනෙකු විශේෂ පුහුණුවකින් පසු මේ සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. බෝට්ටු පැදීමේ විශේෂ පුහුණුවක්ද ඔවුන්ට ලබා දී ඇත. මද්‍රව්‍ය හා විශේෂ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් එම ඒකකය ක්‍රියා කරනු ඇත. නීති විරෝධී මැණික් ගැරීම් මත්පැන් ජාවාරම වන විනාශය වැළැක්වීමට මෙම ඒකකය ඍජුවම යොදා ගැනේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. දිවයිනේ ප්‍රදේශ රැසකටම බලපෑ ඇති තද වර්ෂාව හේතුවෙන් පහත්බීම් රැසක් ජලයෙන් යටව තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමග කොළමුණු ඔය ගොන්නෑව ඇල සහ මල ඇල පිටාර ගැලීමෙන් මාර්ග රැසක වාහන ගමනාගමනයට බාධා පැමිණෙන. නෙළුම් කණුව ප්‍රදේශයේදී ජල ධාරාවකට හසු වූ යතුරු පෙති කරුවෙකු සියුම් ලෙස දිවි බේරාගෙන ඇත. නාරම්මල කටුපත හරහා වාරියපොළ මාර්ගයේ නෙළුම් මාර්ගයත් ප්‍රධාන මාර්ගයේ අක්කර 45 ප්‍රදේශයත් ගොන්නෑව දැඹැලියද්ද අද පෙරවරුවේ ජලයෙන් යටව තිබින. මීට අමතරව රත්නපුර මාතර දිස්ත්‍රික්කවලටද දැඩි වර්ෂාපතනයක් ලැබුණි. කුවේටයේදී තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා ඇති ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. එම කාන්තාවගේ දේහය ඊයේ කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි. මහව ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් තිබේ. ඇය කුවේටේ රැකියාවට ගොස් ඇත්තේ 2018 වසරේදීය. ඇය සිය අවුරුදු 2ක සේවා කාලය නිම කර යලි මෙරටට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ප්‍රහාරයට මුහුණ දී තිබේ. එම නිවසේ ඇයත් සමග සිටි ඉතියෝපියානු කාන්තාවක් මෙම ඝාතනය සිදු කර ඇත. මෙම කාන්තාව මෙරටට පැමිණි පසු තමන්ට අධිකව වැඩ කිරීමට සිදුවීම හේතුවෙන් ගැටුම ඇතිව ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත. කොවිඩ් හේතුවෙන් මද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් අඩපණ වී නොමැති බව පොලිසිය පවසයි. දිවෙන පුරාම එම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. එංගලන්තය සංචාරක හරිත ලේස්තුවක් නිවේදනය කරයි. රටවල් 12ක් ඊට ඇතුළත් වෙයි. එම රටවල සංචාරය කිරීමෙන් පසු යලිත් එංගලන්තයට පැමිණෙන අයට නිරෝධායනය වීම අවශ්‍ය නොවේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රාශියක් ඊට ඇතුළත් නොවේ. පෘතුගාලය, ඊශ්‍රායලය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, අයිස්ලන්තය, බ්‍රූනයි ඇතුළු තවත් දූපත් රැසක් එම ලේස්තුවට ඇතුළත් වේ. මෙය සති 3ට සංශෝධනය කෙරේ. ජාතික ගුවන්විදුලියේ විකාශනය වන ගුවන්විදුලි සහන මැදිරිය ගමට හඬක් වැඩසටහන අද සිට මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වූ සැනින් ආරම්භ කෙරේ. එය සිටි FM ඇතුළු සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ පස්වරු 2:30 දක්වා ප්‍රචාරය වේ. පවතින COVID-19 තත්ත්වය හමුවේ ජනතාවට උපරිම තොරතුරු ලබා දීමේ අරමුණින් අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ආරම්භ කෙරින. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. මෙච්චර අඩු පොලියකට අපේම දරුවෝ වගේ අපට සැලකිල්ල. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 21 යනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිති නිලධාරීහුද මේ සඳහා එක් වූහ. රජයේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ සෞඛ්‍ය අංශ සඳහා බඳවා ගැනීමේදී එම වෘත්තීය සමිති සම්මේලනයේ සහයෝගය ලබා දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරින. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිවල උපරිම සහයෝගීතාව ලබා දීමටද මෙහිදී එකඟ විය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. රටේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලටගෙන හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට ඖෂධ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි. කොළඹ 1 ජනතාවට 0.190.190.27.40 අංකයත් මහනුවර ජනතාවට 0.190.27.37 අංකයත් පේරාදෙණිය ජනතාවට 0.190.27.39 දුරකථන අංකයත් හඳුන්වා දී තිබේ. කුරුණෑගල ජනතාවට 0.171.83.18 දුරකථන අංකය මගින් ඖෂධ ඇනවුම් කළ හැකිය. කොළඹ 7 ජනතාවට 0.190.27.42 යොදාගත හැකිය. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ඖෂධ ඇනවුම් කිරීම සඳහා 0.190.27.73 ලබා දී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ලෝක ප්‍රවෘත්ති මාලදිවයිනේ හිටපු ජනාධිපති වත්මන් කතානායක මොහමඩ් නෂීද් ඝාතනය කිරීමට උත්සාහ දරූ ප්‍රධානතම සැකකරු අත්අඩංගුවට ගැනේ. මාලේ අගනුවර නෂීද් මහතාගේ නිවස අසලදී බෝම්බ පිපිරීම සිදුවිය. ඔහු බරපතල තුවාල ලැබූ අතර ඊයේ වන විට ඔහු යහපත් තත්ත්වයට පත්වෙමින් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. ප්‍රධාන සැකකරුට සහාය වූ තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් ආගමික අන්තවාදී නගරයේ තිබූ CCTV පද්ධතිය හරහා ප්‍රධාන සැකකරු යතුරු පැදියකින් පැමිණෙන ආකාරය සටහන් වී තිබේ. සෝමාලියාවට අදහැලෙන අඛණ්ඩ ධරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් තිබේ. ගෙවුණු දින 7ේදී අඛණ්ඩව වැසි ඇදහැලී ඇත. මියගිය අයගෙන් 14 දෙනෙක් ළමයි වෙති. ගම්මාන 15ක් සම්පූර්ණයෙන් ජලයෙන් යටව ඇත. කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු හා කරනාටක ප්‍රාන්ත අගුල දමා තිබේ. අද සිට සති 2ක් එය ක්‍රියාත්මකයි. ඉන්දියාව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වුවත් කොවිඩ් එන්නත ලබා දී ඇත්තේ එරට කෝටි 139කට වැඩි ජනගහනයෙන් 2% පමණි. මේ හේතුවෙන් ජනතාවගෙන් 80%කට පමණ එය ලබා දීමට තවත් මාස ගණනාවක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක වන ඉන්දීය ජාතික සෞම්‍යා ස්වාමිනාදන් පවසයි. ඉන්දියාවේ තත්ත්වය භයානක වන්නේ දැනට ඇති වෛරසය වේගවත් ව්‍යාප්ත වීම මෙන්ම සෑම විටම භයානක නව ප්‍රභේද බිහිවීමේ හැකියාව වැඩි බැවිනි. එවැනි තත්ත්වයක් එන්නත්වලට ප්‍රතිවිරෝධී විය හැකි බව ඇය පෙන්වා දෙයි. දැනට පවතින තත්ත්වය අනුව ලැබෙන දත්තවලට අනුකූලව අගෝස්තු මාසයේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනකට ආසන්න වනු ඇතැයි අනුමාන කෙරේ. නව කොරෝනා රැල්ල ඉහළ යන තෙක් එරට කොරෝනා කාර්ය සාධක බලකාය රැස් වී නැත. මේ අතර ඉන්දියාවෙන් ගෙවුණු පැය 24 තුලදී වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 3747කි. ඉකුත් දින දෙකේදී දෛනික මරණ 4000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. එමෙන්ම ආසාදිත සංඛ්‍යාවද 3,66,000ක් විය. මහාරාෂ්ට්‍ර, කරනාටක සහ කේරළ ප්‍රාන්තවලින් වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. දකුණු පළාතේ පාසල් 45ක් සෞභාග්‍ය පාසල් ලෙස සංවර්ධනය කෙරේ. ග්‍රාමීය ප්‍රාථමික පාසල් සංවර්ධනය යටතේ එය ක්‍රියාවට නැංවින. පාසල් 13ක් සියලු පහසුකම් වලින් සපුරා ඇත.
සුහුරු පන්ති කාමරවල ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කෙරේ. එක් පාසලක සංවර්ධන කටයුතු සඳහා රුපියල් දසලක්ෂයක් වැය කර තිබේ. දකුණු පළාතේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඇතිවන තදබදය අවම කර ගැනීම මෙහි අරමුණ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. එක්දින ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඉන්දිය පිළ ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් බව ඉන්දිය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි පවසයි. එක්දින තරඟ 3ක් සහ පන්දුවාර 20 තරඟ 5ක් තරඟාවලියට ඇතුළත්ය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම තරඟ පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිතතාවයක්ද මතුව ඇත. කෙසේ වුවත් ජූලි මාසයේදී පන්දුවාර 20 තරඟාවලිය පැවැත්වීම අපේක්ෂාවයි. මේ මසාගදී ශ්‍රී ලංකාවත් සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. බංග්ලාදේශ කණ්ඩායමට 3 ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සහ මුස්ටා ෆයිසුර් රහමන් එක්කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ එම දෙදෙනා ඉකුත් 6 වෙනිදා බංග්ලාදේශයට පැමිණියහ. ඔවුහු මේ වන විට දින 14ක් නිරෝධයට ලක් කර තිබේ. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇමරිකාවෙන් 420කට වැඩි මළල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වෙති. ඔවුන් මේ දිනවල පුහුණු කටයුතුවල යෙදී සිටින අතර ලොව වේගවත්ම ධාවකයා වන ජස්ටින් ගැට්ලින් මීටර් 100 පුහුණු ඉසව්ව පහසුවෙන් ජයගෙන තිබේ. ඇමරිකානු කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩා උළෙලතෙක්ම එක් ජෛව බුබුලක් ලෙස ක්‍රියා කරනු ඇත. මේ දක්වා එය ඉතා සාර්ථකව පැවති බව ගැට්ලින් පවසයි. ඔවුන් දෛනිකව කොරෝනා පරීක්ෂාවකටද ලක් කෙරේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මැද පෙරදිග රටවල ජනතාවට ඊඩ් නිවාඩු වාරික සඳහා සුදුසු රටක් ලෙස ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවද නිර්දේශ කර තිබේ. එමිරේට්ස් එතිහාඩ්ස් ගුවන් සේවා සිය ඊඩ් නිවාඩු ප්‍රවර්ධන ලැස්තුවට ශ්‍රී ලංකාවද කර ඇත. අඩුමිලට උපරිම වින්දනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති පහසුකම් එම සමාගම පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් එම ගුවන් සේවා 50% ගාස්තු අඩු කිරීමක්ද සිදු කරනු ලබයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් දිරිගැන්වීම සඳහා EY සහ හොන්කොන් ඇන් ෂැන්හයි බංකුව මෙරට ආයෝජන අවස්ථා සොයන චීන ව්‍යාපාරිකයන් සඳහා විශේෂ ආයෝජන සැසියක් පැවැත්වීය. එහි ප්‍රධාන දේශනය කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් යන සංකල්පයටදී උපාය මාර්ගික අවස්ථා හඳුනාගත යුතු බවයි. විවිධ ආයෝජකින් ආකර්ෂණය කරගන්නේ කෙසේදැයි ඔහු පැහැදිලි කළේය. වැඩි අපනයන අවස්ථා මගින් උපාය මාර්ගිකව වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ මේ
ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3-wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව මධ්‍යම බස්නාහිර ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. වරාය නගර පනත් කෙටුම්පතේ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු විවාදය. හිමිකරුවෙකු හඳුනාගත නොහැකි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර. තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් පිළියන්දලින් සහ කැස්බෑවෙන්. කොවිඩ් පැවතියත් සියලු බැංකු කටයුතු සාමාන්‍ය පරිදි. සිනෝෆාම් එන්නත මෙරට නිෂ්පාදනය කිරීමට සාකච්ඡා. ගම සමග පිළිසඳර මගින් දැරණියගලට පුළුල් සංවර්ධනයක්. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා චීන ව්‍යාපාරිකයන් දිරිගැන්වේ. පොලිස් විශේෂ කාර්ය බලකායට තවත් විශේෂ ඒකකයක්. ඉන්දියාව කොවිඩ් එන්නත ලබා දී ඇත්තේ ජනගහනයෙන් 2% පමණක් බව හෙළිවේ. ඉන්දියා ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.